ආයිබෝන් ඔයාලා එකතු වෙන්නේ මගේ කෙමිස්ට්‍රි YouTube channel එකේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක අපි කතා කරගෙන යන්නේ ඒකකය 1 පරමාණුක ව්‍යුහය මේ 5 වෙනි වීඩියෝ එක. මීට කලින් අපි කතා කරා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය, උපපරමාණුක අංශු සොයා ගැනීම හා සමස්ථානික කියන සිද්ධාන්තමය කොටස් සහ ඒ සිද්ධාන්තමය කොටස් වලින් පහුගිය 2000 අවුරුද්දේ ඉඳලා 2005 අවුරුද්ද වෙනකන් ආපු විභාග ප්‍රශ්න ටික අපි කලින් වීඩියෝ එකේ කතා කරා. දැන් අද අපිට කරගෙන යන්න තියෙන එතන ඉඳලා ඒ කියන්නේ කතා කරපු මූලික කොටස් ටිකේ 2006 අවුරුද්දේ ඉඳලා ඉස්සරහට තියෙන විභාග ප්‍රශ්න ටික මුලින්ම අපි ඉවර කරගෙන ඉන්න ඕනේ. අපිට දැන් තියෙනවා ඉස්සර වෙලාම 2006 අංක 2 2006 අංක 2 MCQ එක අහුවරන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මූලද්‍රව්‍යයක සමස්ථානික පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදි වේද? මූලද්‍රව්‍ය 2006 අංක 2. ඒකේ තියෙනවා මූලද්‍රව්‍යයක සමස්ථානික පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදි වේද? අංක 1 එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. දැන් සමස්ථානික සම්බන්ධව මතක නැත්නම් අපිට ලේසි සමස්ථානික තුනක් හයිඩ්‍රජන් ගේ ලියාගත්තා නම් ඒ ආශ්‍රිතව අපිට ගන්න පුළුවන්. හයිඩ්‍රජන් ගේ වෙන්න ඕනේ නැහැ. ඕන කාබන් ගේ ගත්තත් ප්‍රශ්නයක් නැහැ. IC12, IC13, IC14 මොකද තියෙනවනේ. එතකොට එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. සමස්ථානික වල පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැත. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. හරි. එකම ඝනත්වයක් ඇත. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාණ. මේගොල්ලෝගේ පැහැදිලිවම ස්කන්ධ ක්‍රමාංක වෙනස් හින්දා ස්කන්ධය වෙනස් හින්දා ස්කන්ධයේ බෙදීම පරිමාව කියන ඝනත්වය වෙනස් වෙනවා. එහෙනම් දෙවෙනි වගන්තිය වැරදි. තුන්වෙනි එකේ තියෙනවා සමාන රසායනික ලක්ෂණ ඇත. හරි. පරමාණු ක්‍රමාංක සමාන හින්දා සමස්ථානිකවල එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන හින්දා රසායනික ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි වගන්තිය හරි. වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ස්කන්ධ ක්‍රමාංක හා පරමාණු ක්‍රමාංක අතර වෙනස වෙනස්. මෙතන වෙනසක් නැහැ. මෙතන 1යි, මෙතන 2යි. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් කියන එක හරි. එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත. පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැති හින්දා සමස්ථානිකවල ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි කියන එක හරි. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය අහන්නේ වැරදි එක එකම ඝනත්වයක් ඇත කියන එක. ඊළඟට තියෙනවා අපිට 2006 අංක 42. 2006ම තියෙනවා තව ප්‍රශ්නයක් ඇවිල්ලා අංක 42. අංක 42. ඒක ABCD ගණයේ ප්‍රශ්නයක්. මම ඒ ගැන කලින් ඔයගොල්ලන්ට විස්තර කරා ගිය වීඩියෝ එකේදී ABCD ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ගන්න කියලා ප්‍රශ්න පත්‍රයේත් අපිට උපදෙස් ලැබෙනවා. ඒකේ තියෙනවා පහත සඳහන් කුමන ප්‍රකාශය ඇලයිරක් ප්‍රකාශ සත්‍ය වේද? සිම්පල් A බෝර් වාදය පරමාණුවේ නෂ්ටීය ආකෘතියකි. හරි, අපි දන්නවා බෝර් වාදය පරමාණුවේ නෂ්ටීය ආකෘතියක්. ඒක පැහැදිලිව අපි තියරි වල ඉගෙන ගත්තා. ඒ ප්‍රකාශය හරි. B පරමාණු පිළිබඳ පළමු නෂ්ටික ආකෘතිය පරමාණු පිළිබඳ පළමු නෂ්ටීය ආකෘතිය රදර්ෆර්ඩ් විසින් යෝජනා කරන ලදී. හරි, අපිට මතකයි රන්පත් පරීක්ෂාව කියලා එකක් කරා රදර්ෆර්ඩ්, ප්‍රමුඛ, ගයිගර් සහ මාස්ඩන්. ඒ අනුව හොයාගත්ත පදාර්ථයේ ගොඩාක් තියෙන හිස් අවකාශ නෂ්ටීය කියන කොටසට ස්කන්ධ ඒක රාශිය වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන තියෙනවා, ඒ අතර හිස් අවකාශ තියෙනවා කියලා. එතකොට ඒකත් අපිට හරි කියලා ගන්න පුළුවන්. C එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග වශයෙන් සහ අංශු වශයෙන් නොහැසිරේ. ඒක කෙලිම වැරදි. මොකද අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය ලක්ෂණ කියන දෙකම තියෙනවා. එකම අවස්ථාවේදී ඒ ලක්ෂණ දෙකම පෙන්눔 කරනවා. ඊළඟ එක D කැතෝඩ කිරණ නලයක් තුල ඇති වායුව අණුව කැතෝඩ කිරණ වල E බෙදීම M අනුපාතය වෙනස් වේ. දැන් කැතෝඩ කිරණ නලය තුල අඩංගු වුණේ හයිඩ්‍රජන් නම් ඒ හයිඩ්‍රජන් අණුව කැඩිලා මේ කැතෝඩ කිරණ වැදිලා මේක කැඩිලා මේක අයනීකරණය වෙලා H ධනයි ඉලෙක්ට්‍රෝනයි ආවා. ඒ ඉලෙක්ට්‍රෝන කැතෝඩ කිරණත් එක්කම ගමන් කරා කැතෝඩ කිරණ විදියට. මේකේ හීලියම් තිබුණා නම් හීලියම්
ධන අයන ආවා ඉලෙක්ට්‍රෝන ආවා. ඒ ඉලෙක්ට්‍රෝන ගමන් කරා කැතෝඩ කිරණත් එක්ක කැතෝඩ කිරණ විදියට. එතකොට මේ කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. ඒගොල්ලොන්ගේ ආරෝපණය බෙදීම ස්කන්ධය අතර අනුපාතය. ඒ කියන්නේ E බෙදීම M අනුපාතය. E බෙදීම M අනුපාතය මේක තුල අඩංගු වායුව අණුව වෙනස් වෙන්නේ නැහැ. මොන වායුව අඩංගු වුණත් කැතෝඩ කිරණවල E බෙදීම M අනුපාතය නියතයක්. මේක කියන්නේ වෙනස් වෙනවා කියලා ඒ හින්දා D වගන්තිය වැරදි. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ A හා B නිවැරදි. A හා B නිවැරදි කියන්නේ අංක 1. එතකොට 2006 හරි. ඊළඟට අපිට තියෙනවා 2007 අංක 4. 2007 අංක 4. 2007 අංක 4. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ලේසි එකක්. මැග්නීසියම් වල දෙනවා අපිට මෙහෙම මැග්නීසියම් වල දෙනවා පරමාණු ක්‍රමාංකය 12යි, ස්කන්ධ ක්‍රමාංකය 24යි, ධන දෙකක ආරෝපණයක් තියෙනවා. මේක කියනවා අයනයේ Mg ධන දෙක අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව වනුයේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට පරමාණු ක්‍රමාංකයෙන් ගන්න තිබුණා මෙතන ආරෝපණයක් නැත්නම්. ආරෝපණයක් තිබුණ නැත්නම් මේක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 12යි. කෙලින්ම පරමාණු ක්‍රමාංකයට සමානයි. ධන දෙකක ආරෝපණයක් තියෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙලා. එහෙනම් 12ක් එන්නේ ආරෝපණයක් නැත්නම් ධන දෙකේ ආරෝපණය තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 12 ඍණ 2. මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. ඊළඟට මෙයාගේ ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව. නියුට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ කෙලින්ම ස්කන්ධ ක්‍රමාංකය හා පරමාණුක ක්‍රමාංකය අතර වෙනස 24 ඍණ 12 සමානයි 12යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 12යි නියුට්‍රෝන 10යි. sorry මෙතන 25 දීලා තියෙන්නේ අපිට 25 දීලා තියෙන්නේ 25 දුන්නොත් නියුට්‍රෝන සංඛ්‍යාව 13යි. මෙතන 25 ඍණ 12 25 ඍණ 12 13යි. ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස. ඒක 25 දීලා තියෙන්නේ. හරි. එහෙනම් ඒකට පිළිතුර වෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන 10යි නියුට්‍රෝන 13යි. අංක 3 පිළිතුර. ඊළඟ 2007 අංක 46. 2007 ෙම තියෙනවා අංක 46. 2007 අංක 46. 46. මේක ABCD ගණයේ ප්‍රශ්නයක්. පහත දැක්වෙන කුමන ප්‍රකාශය ඇල ඉරක් ප්‍රකාශ සත්‍ය වේද? සිම්පල් A තියෙනවා. කැතෝඩ කිරණ නලයක් තුල පරමාණුවකින් හෝ අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වූ විට ධන කිරණ සෑදේ. කැතෝඩ කිරණ නලයක් තුල පරමාණුවකින් හෝ අණුවකින් හරි ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වූ විට ධන කිරණ සෑදේ. මම කලින් කිව්වා කැතෝඩ කිරණ නලය තුල හයිඩ්‍රජන් තිබුණොත් මේ HH බන්ධනය කැඩිලා H ධනායනය හැදෙනවා. එතකොට ඒවා තමයි ධන කිරණ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉලෙක්ට්‍රෝන කැතෝඩ කිරණ විදිහට යනවා. හීලියම් තිබුණොත් He ධන 2. මේකේ ඔක්සිජන් තිබුණොත් මේ OO ද්විත්ව බන්ධනය කැඩිලා O ධන අයන හැදෙන්න පුළුවන්. එතකොට කැතෝඩ කිරණ නලයක් තුල පරමාණුවකින් හෝ අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වූ විට ධන කිරණ සෑදී කියන එක හරි. සිම්පල් ඒ වගන්තිය හරි. B එක කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වේ. අපි කැතෝඩයයි ඇනෝඩයයි අතර විභවාන්තරය දීලා අපි මේක මේ තුල අඩංගු වායුව තියෙද්දි මේක ක්‍රියාත්මක කරොත් කැතෝඩයෙන් ඇනෝඩය පැත්තට කිරණ ගමන් කරනෝ පේනවා. ඒවා අපි කැතෝඩ කිරණ කියලා හඳුන්වනවා. කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වේ කිව්වොත් හරි මේ තුල තියෙන වායුව අයනීකරණය වෙලා ඒ ඉලෙක්ට්‍රෝනත් කැතෝඩ කිරණ විදිහටම ගමන් කරනවා. එතකොට මේ තුල තියෙන වායුවෙන් හට ගන්නත් පුළුවන් කැතෝඩයෙන් ජනිත වෙන්නත් පුළුවන්. එතකොට සිම්පල් B කියන එක හරි. C කියන එක ධන කිරණ ඇනෝඩයෙන් ජනිත වේ. ධන කිරණ මේ ඇනෝඩයෙන් නෙමෙයි ජනිත වෙන්නේ. මේ තුල තියෙන වායුව මේ තුල තියෙන හයිඩ්‍රජන් වායුව තිබුණොත් H ධනායන, හීලියම් තිබුණොත් He ධනායන. එහෙනම් ධන කිරණ හටගන්නේ මේ තුල අඩංගු කැතෝඩ කිරණ නලය තුල අඩංගු වායුවෙන්. එහෙනම් C ප්‍රකාශය වැරදි.
D කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක කිරණ විශේෂයකි. අපි විද්‍යුත් චුම්බක විකිරණ ගැන ඊළඟට කතා කරනවා මේ පාඩමේ. විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ රික්තයකදී ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන එකිනෙකට ලම්බක විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර තියෙනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රයටයි චුම්බක ක්ෂේත්‍රයටයි ලම්බකව ගමන් කරනවා මේ විද්‍යුත් චුම්බක විකිරණ. ඒ දෙකටම ලම්බකව. මේක ගැන ඉස්සරහදී කතා කරනවා. කැතෝඩ කිරණ කියලා කියන්නේ රික්තයකදී ආලෝකයේ ප්‍රවේගයක් නැහැ. ඊට වඩා අඩු ප්‍රවේගයක් තියෙන්නේ. එතකොට විද්‍යුත් චුම්බක විකිරණ කියන එක වැරදි. විද්‍යුත් චුම්බක විකිරණ වල ගුණ නෙමෙයි කැතෝඩ කිරණ වල තියෙන්නේ. එතකොට මේක අපිට A හා B නිවැරදි කියලා ගන්න පුළුවන්. A හා B නිවැරදි කියන්නේ පිළිතුරු අංක 1. එතකොට 2007ත් හරි. ඊළඟට තියෙන්නේ 2008 අංක 60. දෙදස් අට අංක 60 2008 අංක 60 බලමු මේ ප්‍රශ්නේ. එතකොට මේ අංක 60 කියලා කියන්නේ 2010 2011ට කලින් ප්‍රශ්න 60ක් ආවා. 2011 ඉඳලා තමයි බහුවර්ණ පේපර් එකට ප්‍රශ්න 50ක් එන්නේ. එතකොට මේ 60 වෙනි ප්‍රශ්නේ කියන්නේ සත්‍යයි අසත්‍යයි ගණේ ප්‍රශ්නයක්. ඒක උපදේශ පේපර් එකේ තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රකාශය තියෙනවා ඉලෙක්ට්‍රෝන ඇතම් විට අංශු ලෙසද ඇතම් විට තරංග ලෙසද හැසිරේ වැරදි. ඉලෙක්ට්‍රෝන සෑම විටම අංශු ලෙස සහ තරංග ලෙස හැසිරෙනවා. ඊළඟ එක ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය යන ලක්ෂණ දෙකම ඇත. ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය යන ලක්ෂණ දෙකම ඇත කියන එක හරි. එතකොට පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි වගන්තිය හරි. පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි එක හරි කියන්නේ පිළිතුරු අංක 4. එතකොට 2008ත් හරි. ඊළඟට තියෙනවා 2009 21. 2009 අංක 21. අංක 21. මේකේ තියෙන්නේ පහත සඳහන් විද්‍යාඥයින් අතරින් පරමාණුක වාදය ගොඩනැගීම හා සම්බන්ධ නොවූයේ කවරෙක්දයි හඳුනා ගන්න. නීල්ස් බෝර්. එතකොට බෝර් ආකෘතිය ඉදිරිපත් කරා එයා පරමාණුක වාදය ගොඩනැගීමට සම්බන්ධයි. අංක 2 ජේ.ජේ. තොම්සන්. තොම්සන් ඉබෙදීම M අනුපාතය හොයාගත්තා, ඉලෙක්ට්‍රෝනය හොයාගත්තා. එතකොට එයා පරමාණුක වාදය හා සම්බන්ධයි. චැඩ්වික් අපි දන්නවා නියුට්‍රෝනය හොයාගත්තා. එතකොට පරමාණුක වාදය හා සම්බන්ධයි. 4 ලයිනස් පෝලින්. ලීනස් පෝලින් එමෙන්න ලයිනස් පෝලින්. ලයිනස් පෝලින් කියන්නේ විද්‍යුත් ඍණතාවය සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරලා අද අපි මේ සිලබස් එකේ පාවිච්චි කරන්නේ ලයිනස් පෝලින් පරිමාණය අනුව තමයි විද්‍යුත් ඍණතාවය කියන එක. ඒක මේ පාඩමේ ඉස්සරහදී කතා කරනවා. ඒතකොට එයා පරමාණුක වාදය ගොඩනැගීමට සම්බන්ධ නැහැ. රදර්ෆර්ඩ් අපි දන්නවා පරමාණුක වාදය ගොඩනැගීමට සම්බන්ධයි නාස්තික ආකෘතිය ඉදිරිපත් කරා. එතකොට ඒකට පිළිතුරු වෙන්නේ ලයිනස් පෝලින් කියන්නේ පිළිතුරු අංක 4. ඊළඟට එතකොට 2009 අංක 21 හරි. ඊළඟට තියෙනවා 2009 ව්‍යුහගත එකක් තියෙනවා. ව්‍යුහගත රචනා අංක 1 ව්‍යුහගත 1 එකේ කොටසක් තියෙනවා. බලමු අපි ඒක. 2009 ව්‍යුහගත 1 ප්‍රශ්නේ ඒ කොටස පොඩක් ඉන්න. ඒක තියෙන්නේ අපි ඉගෙන ගන්නපු සමීකරණයක් 1C කොටස. මෙහෙම ව්‍යුහගත අංක 1 C කොටස. ඒකේ තියෙනවා මෙහෙම x කියලා තියෙනවා. මෙතන 4 දීලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය 2යි. ධන Be බෙරිලියම් එයාගේ 4යි. මෙතන හිස් තැනක් දීලා තියෙනවා. ඊතලයක් දීලා තියෙනවා. C 6යි C 12 ධන මෙහෙම හිස් තැන් දෙකක් දීලා තියෙනවා y. අපි මේක ඉගෙන ගත්තා චැඩ්වික් කරපු නියුට්‍රෝනය සොයා ගැනීමේ පරීක්ෂණයේදී. එතෙන්දී මතක ඇති මෙතන අපි ස්කන්ධ ක්‍රමාංකය 9යි කියලා ගත්තා 13යි. ඒක සමාන වෙනවා මෙතන නියුට්‍රෝනයක් හින්දා. එතකොට මේක අහන්නේ x කියන්නේ කවුද?
x කියන්නේ කවුද? x කියන්නේ හීලියම් නාස්ටි. එහෙම නැත්නම් ඇල්ෆා අංශු. එතකොට කවුද මෙතන y කියන්නේ? y කියන්නේ නියුට්‍රෝනය. මේක ඇල්ෆා අංශුව, මේක නියුට්‍රෝනය. එතකොට ඒක ලේසි ප්‍රශ්නයක්. ඊළඟට අපිට තියෙනවා 2010 ප්‍රශ්නාංක 16. 2010 ප්‍රශ්නාංක 16. 2010 ප්‍රශ්නාංක 16. මේක තියෙන්නේ පහත දැක්වෙන ඒවායින් කුමන වගන්තිය උපපරමාණුක අංශු සම්බන්ධයෙන් සත්‍ය නොවන්නේද? 1. ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණ සහ අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්වයි. අවස්ථා කිහිපයකදී ගාව ඒක හරි. 2. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන නෂ්ටිය වටා ඇති කාක්ෂික ලෙස හඳුන්වනු ලබන ත්‍රිමාණ අවකාශමය ප්‍රදේශවල පැතිර පවතී. ඒක හරි. ඉස්සරහදී කතා කරනවා ඒ ගැන. අංක 3. අධිශක්ති ඇල්ෆා අංශු වරහන් ඇතුළේ හීලියම් නෂ්ටි මගින් බෙරලියම් විවර්ෂණය කළ අවස්ථාවේදී නියුට්‍රෝනය අනාවරණය කර ගන්නා ලදී. චැඩ්වික් කරපු පරීක්ෂණය අපි කතා කරා තියරේ එකේ. හරි. 4. නියුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝනයේ ස්කන්ධයට සමාන වන ආරෝපණයක් රහිත අංශුවකි. සාමාන්‍ය නියුට්‍රෝනයේ ප්‍රෝටෝනයේ ස්කන්ධ ආසන්නව සමානයි. නියුට්‍රෝනයේ ස්කන්ධය ප්‍රෝටෝනයේ ස්කන්ධයට වඩා ස්වල්පයක් වැඩි. ඉලෙක්ට්‍රෝන වලින් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 1837ක ස්කන්ධය තමයි ප්‍රෝටෝනයේ ස්කන්ධය කියන්නේ. ඉලෙක්ට්‍රෝන 1839ක ස්කන්ධය තමයි නියුට්‍රෝනයේ ස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ආසන්නව ස්කන්ධ සමානයි. නියුට්‍රෝනයේ ස්කන්ධය ප්‍රෝටෝනයේ ස්කන්ධයට වඩා ස්වල්පයක් වැඩි. එහෙනම් ඒ වගන්තිය හරි. 5. මූලද්‍රව්‍යයක සමස්ථානිකවල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එකිනෙකින් වෙනස් වේ. සමස්ථානිකවල අපි කතා කරා මේව සමස්ථානිකවල වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යාවනේ. ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැනේ. පරමාණු ක්‍රමාංක සමානයිනේ. එහෙනම් ඒක ගන්තිය වැරදි. ඒක කියන්නේ මූලද්‍රව්‍යයක සමස්ථානිකවල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එකිනෙකින් වෙනස් වේ. ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. නියුට්‍රෝන සංඛ්‍යාව තමයි වෙනස් වෙන්නේ. මේ අතර වෙනස වෙන හින්දා ඒ වෙනස කියලා කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාවකින්ද නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැති හින්දා ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට පිළිතුර වෙන්නේ අංක 5. ඊළඟට 2010 අංක 50. බහුවර්ණ ප්‍රශ්නාංක 50. ප්‍රශ්නාංක 50. ඒකේ ABCD ගණයේ ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 50 ABCD ගණයේ ප්‍රශ්නයක්. ඒකේ තියෙනවා පරමාණුක ව්‍යුහය නිර්ණය කිරීමේ විසර්ජන නල පරීක්ෂණවලදී අනාවරණය කරගනු ලැබූ ධන කිරණ සම්බන්ධයෙන් පහත සඳහන් කවර ප්‍රකාශය ඇලයිරක් ප්‍රකාශ සත්‍ය වේද? සිම්පල් A. ඒවා කැතෝඩ කිරණ සමග සොයාගනු ලබන අතර සිදුරු සහිත කැතෝඩයේ පිටුපස පෙදෙසේදී දක්නට ලැබෙන දීප්තියට හේතු වේ. අපි සිදුරු සහිත කැතෝඩයක් පාවිච්චි කරලා තමයි කැතෝඩ මේ ධන කිරණ සොයාගත්තේ. එතකොට ඒක හරි. තියර එක කතා කරා. B. ඒවා සෑදෙන්නේ පරමාණු වලින් හෝ අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමනේ. මම කලිනුත් කිව්වා. හයිඩ්‍රජන් තිබුණොත් H ධන ආයන, හීලියම් තිබුණොත් He ධන ආයන, ඔක්සිජන් තිබුණොත් O ධන දෙක ආයන. එහෙනම් ඒක හරි. C. ඒවා අවශේෂ වායුවෙන් ස්වායත්ත ස්කන්ධ සහිත අංශ වලින් සමන්විත වේ. ඒ කියන්නේ මේකේ තියෙන වායුවේ ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ කියලා කියන්නේ. වායුවෙන් ස්වායත්ත ස්කන්ධ සහිත අංශ වලින් සමන්විත. ඒක වැරදීනේ. මේ තුල හයිඩ්‍රජන් තිබුණොත් H ධන ආයනනේ, හීලියම් තිබුණොත් He ධන දෙක ආයනනේ. එහෙනම් මේ තුල අඩංගු වායුවේ ස්කන්ධය මත රඳා පවතිනවනේ ධන කිරණ. එහෙනම් ඒ වගන්තිය වැරදි. D. ඒවා විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර වල බලපෑමට ලක් නොවේ. විද්‍යුත් ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ ධන පැත්තට ආකර්ෂණය වුණා. ධන කිරණ මොකද වෙන්නේ? ඊට ප්‍රතිවිරුද්ධ ඍණ පැත්තට ආකර්ෂණය වෙනවා. එහෙනම් ඒක වැරදි. නම් මේක පිළිතුර වෙන්නේ A හා B. A හා B කියන්නේ අංක 1. ඊළඟ 2011 බහුවර්ණ අංක 39. බලන්න මේ ප්‍රශ්නේ. ඒක තියෙනවා රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්‍ර පරීක්ෂණය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශ සත්‍ය වේද? සිම්පල් A.
නෂ්ටිය ලෙස හඳුන්වනු ලබන කුඩා ප්‍රදේශයක සියලුම ධන ආරෝපණ පවතී. මතකයිනේ රන්පත් පරීක්ෂණය ඇල්ෆා කිරණය අවලි වෙලා රන්පත්‍රයක් කරහා සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරයක මොකද වුනේ? යන කිරණ වලින් අතිශය 99කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිම බාධාවක් නැතුව ඒ හරහා ගියා. ඒ කියන්නේ ගොඩක් තිබුණේ හිස් අවකාශ පරමාණු. ඒ හින්දා තමයි එහෙම ගමන් කරේ. එතකොට නෂ්ටිය ලෙස හඳුන්වන කුඩා ප්‍රදේශයක සියලුම ධන ආරෝපණ පවතී. ඒක හරි. B නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශයක් පරමාණුවට ඇත. ඇත්තටම මෙයා විශාල හිස් අවකාශයක් පරමාණුවට තියෙනවා කියලා කිව්වා. මේ ඉලෙක්ට්‍රෝන වල චලනය සම්බන්ධයෙන් හරිම නිවැරදි එකක් මෙයා කිව්වේ නැහැ. ඒ හින්දා මේ වගන්තිය හරි කියලා ගන්නත් පුළුවන්, වැරදි කියලා ගන්නත් පුළුවන්. විභාගෙදී මේ දෙකටම ලකුණු දුන්නා. හරි කියලා ගන්නත් අයිතිය තියෙනවා, වැරදි කියලා ගන්නත් පුළුවන්. මේක නිකන් 150ක් වගේ හරි වගන්තියක්. ඊළඟ එක. තොම්සන්ගේ පරමාණුක ආකෘතිය පිළිගත හැකි බව ඔප්පු වේ. තොම්සන් ඉදිරිපත් කරේ මොකද්ද ළමයි? ප්ලම් පුඩින් ආකෘතිය. ඒකට සම්බන්ධයක් නැහැ නේ මෙතන. එහෙනම් ඒක වැරදි. D ඉලෙක්ට්‍රෝන નિયમિત කාක්ෂිකවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල ගමන් කිරීම සම්බන්ධව ලොකුවට දෙයක් මෙතන එයා කතා කරන්නේ නැහැ. එයා පරමාණුයේ ගොඩක් හිස් අවකාශයක් කියන එක තමයි මෙතෙන්දි තුවා දක්වන්නේ. එහෙනම් AB කියලා හරි කියලා ගත්තොත් උත්තරේ 1, A විතරක් කියලා ගත්තොත් උත්තරේ 5. මේ දෙකටම ලකුණු හම්බ වෙනවා විභාගෙ. ඒ අවුරුද්ද මේ දෙකටම ලකුණු දුන්නා. AB කියලා ගත්තොත් 1, A විතරක් කියලා ගත්තොත් අංක 5. right. ඊළඟට 2014 අංක 1. 2014 අංක 1. 2014 අංක 1. නියුට්‍රෝනය එක පහසු ප්‍රශ්නයක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කොහොමද පහසු එකක් දෙන්නේ විභාගෙට. 2014 අංක 1 නියුට්‍රෝනය සොයා ගන්නා ලද්දේ අපි දන්නවා චැඩ්වික්. එහෙනම් පිළිතුර අංක 3 චැඩ්වික්. එක නීල්ස් බෝ එක නෙමෙයි. අර්නස් රදර්බර්ඩ් ඒක නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් 4 ඒක නෙමෙයි. යූජන් ගෝල්ස්ටයින් ඒව නෙමෙයි. ඒගොල්ලෝ නෙමෙයි. නීල්ස් බෝ ආකෘතිය. රදර්බර්ඩ් මොකද ගයිගර් මාස්ටර්න් එක පරමාණු නාස්තික ආකෘතිය ඉදිරිපත් කරා. ඇල්බර්ට් අයින්ස්ටයින් අපි දන්නවා ශක්ති සමීකරණ ඉදිරිපත් කරා. ඒ ගෝල්ස්ටයින් කියන එකේනා දාන කිරණ සොයාගන්න පරීක්ෂණය කරා. ඒතර චැඩ්වික් තමයි පිළිතුර වෙන්නේ නියුට්‍රෝනය සොයාගන්න. පිළිතුර අංක 3 එක ලේසි ප්‍රශ්නයක්. ඊළඟට තියෙනවා 2015 අංක 1. 2015 අංක 1. ඒකත් පහසු ප්‍රශ්නයක්. 2015 අංක 1. 2015 අංක 1. පරමාණුක ව්‍යුහයේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ. කවුද ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරේ? අපි දන්නවා තොම්සන්. එහෙනම් පිළිතුරු අංක 2 ජේ තොම්සන්. පහසුම ප්‍රශ්නයක්. ඒකට පිළිතුරු අංක 1. ඊළඟට 2017 අංක 1. 2017 අංක 1. 2017 අංක 1. පරමාණුක ව්‍යුහය පිළිබඳව තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා. ප්ලම් පුඩින් ආකෘතිය වැරදි කියලා නාස්තික ආකෘතිය ඉදිරිපත් කරේ අර්නස් රදර්ෆර්ඩ්. එහෙනම් පිළිතුරු අංක 1 අර්නස් රදර්ෆර්ඩ්. ඒකත් පහසුම ප්‍රශ්නයක්. හරි. දැන් මම පළවෙනි වීඩියෝ 4න් කතා කරපු පරමාණුක ව්‍යුහයේ මූලිකම කොටස ඩෝල්ටන්ගේ පරමාණුක වාදය, උපපරමාණුක අංශ සොයා ගැනීම, සමස්ථානික. මෙන්න මේ කියන කොටස් වලින් ආපු විභාග ප්‍රශ්න ටිකක් කතා කරා. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ මම කරන ක්‍රමය සම්බන්ධව. හැබැයි මින් ඉස්සරහට ටිකක් වැඩිපුර අපි එක වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ අපි කතා කරනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය සහ හයිඩ්‍රජන් වර්ණාවලිය ගැන සම්පූර්ණ සිද්ධාන්ත කතා කරලා ඒ විද්‍යුත් චුම්බක වර්ණාවලිය සහ හයිඩ්‍රජන් වර්ණාවලියෙන් පහුගිය 2000 අවුරුද්දේ ඉඳලා 2019 වෙනකන් ආපු සියලුම විභාග ප්‍රශ්න ඒ වීඩියෝ එකෙන් කතා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.